සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින්
ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ ඉතාලියේ පර්මා නගරේ සේවයේ නියුතු විරාජ් ජයවීර මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිස. අපි ඒ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ අති විශේෂ සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ තියෙන රත විනීත සූත්‍ර දේශනාව. බොහොම ගැඹුරු දීර්ඝ දේශනාවක්. පෘථග්ජන භාවයේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වාම මේ අනුපූර්ව ප්‍රතිපදාව පුරණ ආකාරයේ පිළිබඳ දේශනා කරපු දේශනාවක්. ඒ නිසයි මේ දේශනාව අපට දීර්ඝ දේශනාවක් ලෙස අපේ පින්වතුන් සමග සාකච්ඡා කරන්න උනේ. නමුත් අපි මේ දවස්වල රත විනීත සූත්‍ර දේශනාවේ අවසාන අවස්ථාවේ තමයි අපි කරුණු දක්වමින් ඉන්නේ. දේශනාව සම්බන්ධයෙන් ආරම්භයේ ඉඳලා අපි නිතර බොහෝ කරුණු මතක් කරා දේශනාවේ මුල ඉඳලා. ඒ නිසා අපි නැවත ඒ කාරණාවල් මේ වෙලාවේ මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි පසුගිය සතියේ දේශනාව නිමාවටපත් කළා දස කතාවල අන්තිම කාරණා දෙක. ඒ කාරණා දෙක අපි මතක් කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් එතනින් ප්‍රශ්නයක් අහනවා භික්ඛූණං කත්තා ඕවාදකෝ විඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපකෝ සමුත්තේජකෝ සම්පහන්සකෝ සබ්‍රාහ්මචාරීනි. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මෙන්න මේ දස කතා මොන භික්ෂුවද නුඹලාට ඕවාදකෝ අවවාද කරවන භික්ෂුව කවුද කියලා අහනවා. විඤ්ඤාපකෝ මේ දසකතා වස්තුන් අන් අයට දන්වන භික්ෂුව කවුද කියලා අහනවා. සන්දස්සකෝ මේ දසකතා වස්තුන් පිළිබඳ කරුණු පෙන්වන භික්ෂුව කවුද කියලා අහනවා. සමාදපකෝ මේ දසකතා වස්තුන් අනුන් ලවා සමාදන් කරවන භික්ෂුව කවුද කියලා අහනවා. සමුත්තේජකෝ මේ දසකතා වස්තුන්හි උනන්දු කරවන භික්ෂුව කවුද කියලා අහනවා. සම්පහන්සකෝ මේ දසකතා වස්තුන්හි වඩා දියුණු කරවන භික්ෂුව කවුද කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා තමයි එතනදී තමයි පින්වතුනි භික්ෂුන් වහන්සේලා එක්කම හඬින් හඬ නගා කියන්නේ ස්වාමීනි පින්වත් මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ තමයි ජාත භූමියේ ඒ කියන්නේ කිඹුල්වත් නුවර මේ දසකතා ඉගෙනගෙන ඒ දසකතා පිළිබඳ අන් අයව අවවාද කරවන, දන්වන, කරුණු පෙන්වන, සමාදන් කරවන, උනන්දුව ඇති කරවන, වඩා තියුණු කරවන යම් භික්ෂුවක් ඉන්නවනම් ඒ අපේ පළාතේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියලා ප්‍රකාශ කළා. අපි අද දවසේ බලමු මේ කවුද මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියන්නේ කියලා. උන්වහන්සේ පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි සුවිශේෂී ආර්යයන් වහන්සේ නමක්. අති විශේෂ මහරහතන් වහන්සේ නම. මං හිතනවා මෙවැනි ගුණ අධික මේ උත්තමයන් වහන්සේ පිළිබඳවත් මේ දේශනා මාලාවේ වෙනම දැනගැනීම ඊටාම වටිනවා කියලා. මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නම. උන්වහන්සේගේ නම පුන්න. මන්තානි බැමිණියගේ පුතා වෙච්ච නිසා තමයි උන්වහන්සේට මන්තානි පුත්තපුන්න කියලා නම පට බැඳුනේ. උන්වහන්සේට ලැබිච්ච අග්‍රස්ථානය තමයි ධර්මකතික භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය. එවැනි තානාන්තරයක් ලබමින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අති විශේෂ ආර්යයන් වහන්සේ නමක් බවට පත්වන්න උන්වහන්සේ කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා පුරපු උත්තමී. උන්වහන්සේ නියත විවරණේ ලබන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න කලින් හංසවතී නගර එක්තරා මහා සාල කියන බමුණු කුලයක තමයි උපදින්නේ. ගෝතම කියන නමින් බමුණෙක් වෙලා. එකල ඔහුගේ නම ගෝතම. ගෝතම බමුණු කුමරා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න කාලේ වෙනකොට ත්‍රිවේදය සියලු ශිල්ප ශාස්ත්‍ර පරතරට ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි ශිල්පායතනයේ සියලු ශිල්පයන් දරපු ජේෂ්ඨ ශිෂ්‍ය භාවයට පත් වෙනවා. තවත්
මානවකයන් 500 දෙනෙකුටත් උගන්වන්න ලැබෙනවා. දවසක් ගෝතම බ්‍රාහ්මණයා කල්පනා කරනවා මම මේ ඉගෙනගත්තු ශාස්ත්‍රයෙන් මොකද තියෙන ප්‍රයෝජනය? මට මොකද්ද මේකෙන් ලැබෙන්නේ? ඔහු නුවණින් ඉගෙනගත්තු දේ පිළිබඳ විමසන්න පටන් ගන්නවා. එහෙම විමසගෙන යනකොට උන්වහන්සේට වැටහිච්ච දේ තමයි මේ ඉගෙනගත්තු ශිල්පයේ කිසිම ධර්ම මාර්ගයක් නැහැ. හරියට මේක කෙසෙල් කඳක් වගේ. පිටතින් මට සිලිටුයි, නමුත් ඇතුලේ කිසි හරයක් නැහැ. මේක වැඩිම හරියට දහය ගොඩක් අරගෙන කොටනෝ වගේ. දහය ගොඩෙන් සහල් එන්නේ නැහැ වගේ. වැලි අරගෙන මිරිකුවට තෙල් එන්නේ නැහැ වගේ. මම මේ ඉගෙනගත්තු ශාස්ත්‍රයෙන් මට මෙලොවටවත් පරලොවටවත් යහපතක් නැහැ. එහෙනම් මම ඉගෙනගත්තු මේ ත්‍රිවේදයෙන් මොකද්ද මට තියෙන ඵලය? මෙන්න මෙහෙම පින්වතුනි හිතලා දවසක් කල්පනා කරා ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙනවා කියලා. අර තමන්ගේ අතවැසි මානවකයෝ 500 දෙනත් එක්ක ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙලා මුලින් තමන් සමත භාවනාව වඩලා හිත සමාධිගත කරගෙන ධානය වඩනවා. සාමාන්‍යයෙන් පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙන්නේ නැති කාලෙක ලෝකේ පවතින භාවනා ක්‍රමේ තමයි සමාධි භාවනාව, සමත භාවනාව. විදර්ශනා භාවනාව උගන්වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. ඒ නිසා මේ ගෝතම බ්‍රාහ්මණයා පැවිදි වෙලා සමත භාවනාව ප්‍රගුණ කරලා හිත සමාධිගත කරගෙන ධානවලට සමවැදිලා තමන්ගේ අතවැසි 500 දෙනාටම සමත භාවනාව උගන්වලා ඔවුන්ටත් සමාධිය උගන්වලා ඔවුන්ගේ හිත සමාධියට පත් කරවලා ඔවුන්ටත් ධාන වඩන මඟ කියලා දෙනවා. මෙන්න මෙහෙම මේ මහ පිරිවරක් එක්ක මේ තාපසතුමා හිමාල පර්වත එක්තරා ප්‍රාන්තයකට ගිහිල්ලා වාසය කළා. කාලයක් යනකොට ඔහු සමග හිටපු පිරිස 18000ක් පමණ දියුණු වුණා. මුලින් ඔහුත් එක්ක ගිය 500 දෙනයි. නමුත් කාලයක් යනකොට තවත් පිරිස කැමති වෙලා ඒ ඍෂිවරයාගේ ළඟ පැවිදි වෙලා 18000ක් පමණ ඒ ප්‍රමාණය දීර්ඝ වුණා. හැබැයි මෙතන ඉන්න ජේෂ්ඨයා ගෝතම තාපසතුමා. ගෝතම තාපසතුමා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන තමන්ගේ පිරිවරටත් ඒක උගන්වල අවවාද අනුශාසනා කරමින් ඒ පිරිසටත් අෂ්ට සමාපatti පංච අභිඥා ලබන්න උපකාර කරමින් තමයි වාසය කළේ. මෙහිම කාලයක් යනකොට තමන් මහලු අවදිය එළඹ වුණා. අන්න එවන් කාලයකදී තමයි පින්වතුනි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ. උත්තර නම් කුමාරයෙක් වෙලා මහබෝසතාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 10000ක් ගිහි ගෙදර වාසය කරලා අබිනිෂ්ක්‍රමණය කරලා දින 7කින් පදං වීරය වඩලා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යය කියන මේ උතුම් වූ බුද්ධ රාජ්‍ය ළඟා කරගත්තා. උත්තර භාග්‍යවතුන් වහන්සේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ බවට පත්වුණේ කොහොමද? එදා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා බෝධි මණ්ඩලයෙන් තමන් වහන්සේගේ දක්ෂිණ පාදය මේ මහ පොළොවේ පිහිටවනවා. නමුත් මේ පෘථිවි රාජයා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදය නම් මේ මහ පොළොවේ වැලි කැටයක්වත් ඇවරෙන්න ඉඩක් දුන්නේ නැහැ. රියන් ගණනාවක් විශාල මහා පියුමක් භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ පිළිගන්නසේ පහළ වුණා. රේණු මැද පිහිටපු පාදය රේණු තැවරිලා ඒ රේණු ආකාශ තලයට විසි වෙලා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ මුළු සිරුරම තැවරෙමින් රේණු වලින් පූජාවක් කරන්නාසේ මහ පොළොවට පතිත වෙනවා. නැවතත් වම් ශ්‍රී පාදයේ මහ පොළොවට තබනවා. ඒ වම් ශ්‍රී පාදයේ තබනකොටම ඒ පාදයට පිළිගන්නාසේ මහා නෙළුමක් මහ පොළොවෙන් පහළ වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය ඒ නෙළුමෙහි තැන්පත් වෙනවා. රේණු මත තැවරිච්ච පාදෙහි ගැටිච්ච රේණු ආකාශතලයට විසි වෙලා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ මුළු සිරුරම තවරාගෙන බිමට පතිත වෙනවා. තබන පියවරක් පාසා නෙළුම්මල් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් පිළිගන්න නිසා උත්තර නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පදුමුත්තර කියන නාමයෙන් ලෝකයා දැනගත්තා. ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා දවසක් ලක්ෂයක් භික්ෂු සංඝරත්නය පිරිවරාගෙන හංසවති නගරයට වඩිනවා. එහෙම වැඩපු වෙලාවේ දිනක් භාග්‍යවතුන් වහන්සේ අලුයම මහා කරුණා සමාපatti ඥාණයට සමවැදෙල ලෝකයේ දිහා ආවර්ජනය කරලා බලනකොට
ගෝතම තාපසතුමා ප්‍රධාන මහ පිරිවර භාග්‍යවතුන් වහන්සේගේ නෙතට ගැටෙනවා. භාග්‍යවතුන් වහන්සේ කරුණා ඇසින් බලලා උන්වහන්සේ ආවර්ජනය කරදි දකිනවා මම මේ ගෝතම තාපසතුමා ඉන්න තැනට වැඩම කළොත් ඒ ගෝතම තාපසතුමාට මේ ලෝකයේ ලබන්න පුළුවන් උතුම්ම ලාභයකුත් ලබනවා. තාපසතුමාගේ මහ පිරිවර මේ සංසාර දුක කෙලවර කරනවා කියලා. මේ අර්ථය දැකලා භාග්‍යවතුන් වහන්සේ එදා ගෝතම තාපසතුමාගේ ආරාමයට වැඩම කළා. ගෝතම තාපසතුමා දුර තියාම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ හැඳින ගත්තා. හැබැයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යන වග ළඟට එනකං දැනගන්න ලැබුණේ. මොකද ගෝතම තාපසතුමා එතෙක් දන්නේ නෑ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ පහළ වෙලා කියලා. බලන්න පින්වතුනි මේ ලෝකයේ කෙනෙකුට ලබන්න තියෙන උතුම් ලාභය. සසරේ මහා පින්කරපෝ මහා උත්තමයන්ට ලැබෙන ලාභය. ගෝතම තාපසතුමා බ්‍රාහ්මණ ශිල්පායතන වලදී ඉගෙනගත්ත බුදු කෙනෙකුගේ තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න කලින් අවුරුදු 1000කට පෙර දෙවිවරු විසින් ගාථා 12000ක් බන්ධනය කරපු ග්‍රන්ථ බ්‍රාහ්මණ ශිල්පායතන වලට එවනවා. ඒ ග්‍රන්ථවල ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ ලක්ෂණ මොන වගේද? මෙන්න මේවා එකින් එක උගන්වනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙකුට තියෙන්නේ පාරවල් දෙකයි. ගිහි ගෙදර වාසය කරොත් සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා. පැවිදි ජීවිතය පත් වුණොතින් ලෝතුරා සම්මා සම්බුදු රාජ්‍ය අධිගමනය කරනවා. මේක හැම බමුණෙක්ම දන්නවා. ත්‍රිවේදීය පරතරයට මේකද ගත්තු. ගෝතම තාපසතුමාට මෙන්න මේ ලාභය ලැබිලා තිබුණා. ගෝතම තාපසතුමා තමන් ළඟට එන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පරීක්ෂා කරලා බලලා මේ සාමාන්‍ය උත්තමෙක් නන් නෙවෙයි. මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බව දැනගෙන අඳුනගත්තා. අපේ පින්වතුන් බලන්න මේ ලෝකයේ කෙනෙකුට ලබන්න පුළුවන් උතුම් ලාභයක් කියලා මම මතක් කළා. මොකක්ද ඒ ලාභය? සසරේ පින්වතුනි හරියට බුදුගුණ වඩපු අයට ලැබෙන මනාලාභය. අපේ පින්වතුන් බලන්න මේ සංසාරේ හරියට බුද්ධ සංඥාව වඩලා සංසාරයේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දැනගෙන ඒ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයන්ට මේ ලෝකේ ලැබෙන ලාභය. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේක වරක සද්ධ කියන සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් සද්ධාවෙන් යුක්ත නම් ඒ සද්ධාවන්ත පුද්ගලයාව සද්ධාව තියෙන්නේ යම් තාක්ද ඒ තාක් කාලයක් රැකගන්න බව භාග්‍යවතුන් වහන්සේ පොරොන්දු වෙනවා. ආර්යයන් වහන්සේලා මුලින්ම කාගේ හරි ළඟට යනවනම් යන්නේ සද්ධාව තියෙන සද්ධාවන්තයන්ගේ ළඟට අසද්ධාවන්තයන්ගේ ළඟට නෙමෙයි. ආර්යයන් වහන්සේලා යම්කිසි කෙනෙකුට බණ කියනවනම් බණ කියන්නේ සද්ධාව තියෙන සද්ධාවන්තයන්ට අසද්ධාවන්තයන්ට නෙවෙයි. ආර්යයන් වහන්සේලා යම්කිසි කෙනෙකුට අනුකම්පා කරනවනම් අනුකම්පා කරන්නේ සද්ධාව තියෙන සද්ධාවන්තයන්ට පමණයි අසද්ධාවන්තයන්ට නෙවෙයි. මෙහෙම කාරණා කිහිපයකින් සද්ධාවන්තයාට සසරේ ලැබෙන රැකවරණය භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකාය පංචක නිපාතේ සද්ධ කියන සූත්‍රයේදී දේශනා කරනවා. දැන් මේ ගෝතම තාපසතුමා ලබන්නේ අන්න එවැනි ලාභයක්. බලන්න පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා කියලා තමන් දන්නෙත් නෑ. තමන් දැන් වයෝවෘද්ධයි. තමන්ගේ දැන් අන්තිම කාලයේ ගත කරන්නේ. නමුත් සසරේ බුදුගුණ වඩලා සසරේ බුදුන් සරණ ගිහිල්ලා හිටපු ලාභය අන්තිම මොහොතේ හෝ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් ලැබෙනවා. පින්වතුනි බුද්ධෝත්පාද කාලවල බුදුගුණ හරියට වඩලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගිහිල්ලා යමෙක් ජීවත් වුණොත් ඒ භාග්‍යවතුන් වහන්සේලාගෙන් සසරේ බුද්ධෝත්පාද කාලවලදී මනාලාභයක් ලැබෙනවා. තමන් දැනගන්න ඕනේ නෑ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වුණා කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් ඉන්නේ කොතනද
ඒ ඉන්න තැනට තමන් හොයාගෙන එනවා. තමන් ඉන්නේ වෙනත් රටකද? තමන් ඉන්නේ මේ සක්වලෙන් වෙනත් සක්වලකද? තමන් ඉන්නේ මනුෂ්‍ය ලෝකෙන් වෙනත් ලෝකෙකද? තමන් ඉන්නේ දුප්පත් වෙලාද? තමන් ඉන්නේ පොහොසත් වෙලාද? තමන් ඉන්නේ රජමැදුරේද? තමන් ඉන්නේ පැල්පතේද? ඉන්න තැන අදාළ නෑ. සසරේ බුදුන් සරණ ගිහිලා සද්ධාව හරියට පිහිටුවගෙන සංසාරයේ ගමන් කරා නම් ඒ ගමන් කරපු කෙනාව හොයාගෙන ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ කෙනාගේ ළඟට එනවා. බුදු කෙනෙකුගෙන් එවැනි අනුග්‍රහයක් ලබන්න පින්වතුනි කොච්චර භාග්‍ය සම්පන්න වෙන්න ඕනද? බුදුවරු එහෙම සද්ධාවන්තයන්ට කොච්චර අනුග්‍රහ කරලා තියෙනවද? කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ගටිකාර කුඹල්කරුවා මේ ලෝකේ ලබන්න පුළුවන් උතුම්ම ලාභයක් ලැබපු කුඹල්කරුවේ. බලන්න බුදුවරුන්ගෙන් ලැබෙන අනුග්‍රහය කොයි තරම් නම් වාසනාවක්ද? ගටිකාර කුඹල්කරුවා කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයෙක්. දවසක් කුඹල්කරුවාගේ ගෙදරට භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. කුඹල්කරුවාගේ ගෙදර හිටියේ අන්ධ අම්මයි තාත්තයි දෙන්න. අම්මටයි තාත්තටයි දෙන්නට ආහාර පිසලා ඒව වළංවල තැම්පත් කරලා ඔහු යනවා ඔහුගේ රාජකාරී කටයුතු වලට එළියට. එදා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ නිවසට දානෙට වැඩම කළා. ඒ වෙලාවේ පින්වතුනි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ නිවසට වැඩිය බව දැනගත්තු අන්ධ අම්මයි තාත්තයි දෙන්න කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ උපස්ථායකයා අද ගෙදර නම් නෑ. නමුත් ඔබ වහන්සේ වැඩි පිණ්ඩපාතේ නම් ඔබ වහන්සේට බාධාවක් නැත්තම් අපේ කුස්සියේ ආහාර පිසල තියෙනවා. ඔබ වහන්සේට කරදරයක් නැත්තම් එයින් ඔබ වහන්සේ දානෙ බෙදාගෙන වළඳන්න කිව්වා. පින්වතුනි, දා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ගටිකාර කුඹල්කරුවාගේ ගෙදරට වැඩම කරලා කුස්සියට ගිහිල්ලා වළං වලින් භාග්‍යවතුන් වහන්සේ දානෙ බෙදාගෙන වළඳලා එතනින් නික්මුණා. අපේ පින්වතුන් හිතලා බලන්න, මේ ගටිකාර කුඹල්කරුවා කියලා කෙනෙක් කොයි තරම් නම් වාසනාවන්තයෙක්ද? දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ගෙන් දිව්‍ය භෝජනය ලබන මුළු ජම්බු දීපේටම රජකම් කරපු මහා රජවරුන්ගේ රාජ භෝජනය ලබන ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ සුදා භෝජනය පවා ලබන සිටුවරු, මහා අමාත්‍යවරු රත්තරන් පාත්‍රවල ඒ රත්තරන් පාත්‍රයේ වගේ වටින ආහාර පිසගෙන ගෙනල්ලා පූජා කරන ඒ දන් වළඳන මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ගටිකාර කුඹල්කරුවාගේ ගෙදරින් කුස්සියට ගිහිලා වළං වලින් ආහාර බෙදාගෙන වැළඳීම කොයි තරම් නම් ආශ්චර්යමත්, කොයි තරම් නම් පුදුමයට පත් වෙන්න පුළුවන් කරුණක්ද? මේ දහමේ මටනම් ඒ තරමටම අනුග්‍රහයක් ලැබපු ශ්‍රාවකෙක් නම් තාම වුණ ගිහිලා නැහැ. ඒක මොනතරම් අනුග්‍රහයක්ද බලන්න. ගටිකාර කුඹල්කරුවා තමන්ගේ ගෙදරට ආවම වළං වල ආහාර නැති බව දැනගත්තම දෙමව්පියන්ගෙන් අහනවා. දෙමව්පියෝ කියපු කාරණාව අහලා හිතේ ඇතිවෙච්ච සතුට කොයි වගේද කියලා කියනවනම් කුඹල්කරුවාගේ හිතේ දින 15ක් එක දිගටම පින්වතුනි සතුට පැවතුනාලු. ඒ තරම් පුදුම සතුටක් ලැබිලා තියෙනවා මගේ භාග්‍යවතුන් වහන්සේ මගේ ගෙදර වළං වලින් දන් බෙදාගෙන වැළඳුවාද කියලා. බලන්න බුදුවරු කොච්චර අනුග්‍රහ කරනවද? දැන් මේ ගෞතම තාපසතුමාටත් ලැබෙන්නේ අන්න එවැනි අනුග්‍රහයක්. අපේ පින්වතුන්, ඒ නිසා ලැබිච්ච මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ තුල තමන්ට සසරට උපකාරයක් කරගන්න පුළුවන්, තමන්ට සංසාරයට පිහිටක් කරගන්න ලාභයක් ලබන්න ඕනයි කියලා හිතනවනම් ලබන්න මේ ලෝකයේ තියෙන ලොකුම ලාභය ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව පිහිටුවලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ දැනගෙන ඒ බුදුගුණ පිළිබඳව හදවතින් ස්පර්ශ කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න. අපේ පින්වතුන්ට මුළු සසර පුරාවටම ලබන්න පුළුවන් ලොකු ලාභයක් ලැබෙනවා. බුද්ධෝත්පාද කාල
කිසි කලෙක අපේ පිංගොතුන්ට මගහැරෙන එකක් නෑ. බුදුහාමුදුරුව මේ ලෝකේ පහළුණා කියලා තමන්ට කාගෙන්වත් දැනගන්න ඕන නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් ඉන්නේ කොතනටද ඒ තැනට හොයාගෙන ඇවිල්ලා ඒ වෙලාවෙ දක්වන්න පුළන් පිහිට මොකක්ද ඒ ආකාරයට පිහිට වෙලා කටයුතු කරනවා. දැන් මේ ගෝතම තාපසතුමාට ලැබුණේ එවැනි ලාභය. ගෝතම තාපසතුමා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇඳිනගෙන භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පිළියෙල කරලා තමන්ගේ අතවැසි පිරිසට කියනවා නුඹල වහාම ගිහිල්ලා මේ මහ වනයේ ප්‍රනීත පලාපලයන් උසස් මල් අරගෙන එන්න අපි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනෝ පූජා කරමු. මල් වලින් පූජා පවත්වමු. අපට කැමැති ආහාර පානයන්ගෙන් අපි උන්වහන්සේලාව සංග්‍රහ කරවමු. උන්වහන්සේලාව සතුටු කරවමු කියලා මහ පිරිවරත් එක ඉරදියෙන් හිමාලයට ගිහිල්ලා උසස් මල් වර්ග උසස් ඵල වර්ග අරගෙන ඇවිල්ලා මල් වලින් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට පින්වතුනි වැඩ ඉන්න ආසනයක් පනවනවා. ඒ ආසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදන විශේෂ ආසනයක්. භාග්‍යවතුන් වහන්සේට ආසනය පූජා කරලා ඊළඟට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට වෙන ආසන පනවනවා. එහෙම ආසන පනවලා ඒ මල් වලින් සකස් කරපු ආසන මත්තකයේහි උන්වහන්සේලා වඩා හිඳවලා උන්වහන්සේලාට එදා ඒ පූජාව සිද්ධ කරනවා. පින්වතුනි සඳහන් කරනවා එදා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ඒ මහා සංඝරත්නය ගෝතම තාපසතුමා ප්‍රධාන සියලු දෙනාටම අනුග්‍රහ කරන්න දින 7ක් එක දිගට නිරෝධ සමාප්පතියට සමවැදෙලා වැඩ හිටියා කියලා. දින 7කට පස්සේදී නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ගෝතම තාපසතුමාට ධර්ම දේශනාවක් පවත්වන්න කියලා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ධම්මකතික භික්ෂුන් වහන්සේට ආරාධනා කරනවා. ධම්මකතික භික්ෂුන් වහන්සේ අර හිටපු සියලු පිරිසට විසිතුරු මල් දැම් වලක් ගොතන්නාසේ අලංකාර ලෙස ධර්ම දේශනාවක් පවත්වනවා. දේශනාව නිමාවට පත්වෙනකොට අර හිටපු සියලු පිරිස ධර්මාබෝධය කරගන්නවා. 18,000 දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරහත් ඵල ලබනවා. හැබැයි ගෝතම තාපසතුමා කිසිම මාර්ගයකට ඵලයකට පත් වුණේ නැහැ. ඒකට හේතුව තමයි ගෝතම තාපසතුමා මధుර හඬින් මේ ධර්ම දේශනා කරන ධම්මකතික භික්ෂුන් වහන්සේට ඇලිලා උන්වහන්සේ බණ ඇහුවේ. ඒ නිසා උන්වහන්සේට මාර්ගයක් ඵලයක් ලබා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වෙලාවේ පින්වතුනි බලන්න මේ ගෝතම තාපසතුමා මගඵල ලබන්නේ නේ. නමුත් ගෝතම තාපසතුමාට සංසාරයට මහා ලාභයක් බව දැනගත්තු නිසා බුදුරජාන් වහන්සේ වැඩම කළේ. දැන් එහෙම අවස්ථා අපේ ධර්මයේ සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් කිව්වොතින් චණ්ඩාලි විමානවත්තු පාළි බුදුරජාණන් වහන්සේ දවසක් එක්තරා කාන්තාවක් දකිනවා. ඇය මරණාසන්නයි. ඇය මහලුයි. බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමග මේ චණ්ඩාලි කියන මහලු කාන්තාව ඉන්න තැනට වැඩම කරනවා. මොකද භාග්‍යවතුන් වහන්සේ දැක්ක ඇය දැන් මරණයට පත් වෙලා උපදින්න ඉන්නේ දුගති භවයක. නමුත් ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට සසරේ පාරමිතා පුරන ජීවිතයක උපකාර කරපු කාන්තාව. ඇයව මේ වෙලාවේ මතු ජීවිතේ ලබන්න තියෙන දුගතියාත්ම භාවයෙන් ඇයව මුදවනවා කියලා හිතලා බුදුරජාණන් වහන්සේ ඇයගේ ළඟට වැඩම කළේ. මුගලන් මහරහතන් වහන්සේ අර කාන්තාවට කියනවා චණ්ඩාලිය මේ මහා යසසක් ඇති ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් වන්දනා කරගන්න. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මේ තරම් දුර ගෙවාගෙන
නුඹලකට වැඩම කරේ නුඹට අනුකම්පා පිණිස. දැඩි ප්‍රසාදයක් ඇති කරගෙන නුඹ ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගන්න. නුඹට තව ජීවත් වෙන තියෙන ඊටාම සල්ප මොහොතයි. වහ වහා ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගන්න කියලා ඇයට මතක් කළා. ඒ වෙලාවේ ඇය ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සම්භානය කරමින් භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳ වැටිලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා නිමා වුණාම භාග්‍යවතුන් වහන්සේ එතනින් වඩිනවා. ඇය භාග්‍යවතුන් වහන්සේ දිහා දෑත් දෙක එකට එකතු කරගෙන බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ ගව දෙනක් ඇවිල්ලා ඇයට ඇනලා ඇය මරණයට පත් කරවනවා. අත් දෙකින් අල්ලගෙන උඩින් තිව්ව වගේ ඇය මරණින් මතුව තව්තිසා දිව්‍ය ලෝකේ දිව්‍යමය කාන්තාවක් වෙලා උපදිනවා. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සිතක් ඇති කරගත්තු කෙනයි මේ විදියට සුගති සම්පත් ලැබුවේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පා කරලා ඒ ගමන් මාර්ගය සලසගන්න ඕන නිසයි භාග්‍යවතුන් වහන්සේ ඇය ළඟට වැඩම කළේ. එහෙමනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නිසා යම්කිසි කෙනෙක් සුළු ලාභයක්ද ලබන්නේ ඒ සුළු ලාභයට භාග්‍යවතුන් වහන්සේ අනුග්‍රහ කරනවා. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරනවා. හැබැයි මේකට අවශ්‍ය වෙන්නේ සද්ධාව. ඇයි පින්වතුනි සද්ධාව නැති අයගේ ළඟට බුදුරජාන් වහන්සේ යන්නේ නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ සද්ධාව නැති කෙනෙකුගේ ළඟට ගිහිල්ලා දාණය බාර ගන්න නැත්තේ භාග්‍යවතුන් වහන්සේ ගිහිල්ලා කියන්න පුළුවන්ද මම මේ බුදුහාමුදුරුවෝ නුඹලා මට දන් දෙන්න, නුඹලට දන් දුන්නොත් නුඹලට ලොකු ලාභයක් ලැබෙනවා, ඒ නිසා මේ වෙලාවේ පින් කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ එහෙම ඉල්ලලා ලබා ගන්නේ නේ. එතකොට සද්ධාව තිබුණොත් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ දකින්නකොටම ඒ සද්ධාව ඉස්මතු වෙලා භාග්‍යවතුන් වහන්සේට පුදන්න හිතෙනවා. කෙනෙක් බලෙන් කරව ගන්න එකයි තමන්ගේ හිතට දැනිලා කරන දේ අතර ලොකු වෙනසක් තියෙනවා. සද්ධාව මූලික කරගත්තු කෙනාට අනුග්‍රහ කරන්නේ ඔහු තමන්ගේ හිතේ කැමැත්තෙම තමයි භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නේ, භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වන්නේ. නැත්තම් සද්ධාාවක් නැතුව, කැමැත්තක් නැතුව, පැහැදීමක් නැතුව බුදුරජාණන් වහන්සේට වන්දනාවක් කරත් ඒ වන්දනාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. සමහරලාට සද්ධාව නැති වුණොත් ඒ බුදුරජාණන් වහන්සේට දොස් කියලා අකුසල් පවා කරගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අපැහැදිලා සසරේ දුකක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේලා මේ සද්ධාව තියෙන සද්ධාවන්තයන්ව නිතර හොයාගෙන යන්නේ ආන් ඒ කාරණාව නිසා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දා ගෞතම තාපසතුමා හොයාගෙන ගියේ ගෞතම තාපසතුමාට මේ ජීවිතේ විශේෂ ලාභයක් ලබන්න ඕන නිසා. මොකක්ද ඒ ලාභය? එදා ධම්මකතික භික්ෂුන් වහන්සේගේ මේ ධර්ම දේශනාව අහලා ගෞතම තාපසතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟ වැඳ වැටිලා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, දින 7ක් පුරාවටම මම ඔබ වහන්සේට නොයෙක් පූජාවල් වලින් පූජා පැවැත්තුවා. ස්වාමීනි, මම රැස් කරගත්තු යම් පුණ්‍ය කර්මයක් වේද, ඒ සියලු පුණ්‍ය කර්මයන් වල ආනුභාවයෙන් මට ඔබ වහන්සේ වැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ධම්මකතික භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. එදා පින්වතුනි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අනාගතයේ දිහා බලලා ගෞතම තාපසතුමාගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙන බව දැකලා භාග්‍යවතුන් වහන්සේ නියත විවරණ ලබලා දෙනවා. තවත් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ධම්මකතික භික්ෂූන්ට අග්‍රවේ අග්‍රස්ථානය ලැබ මේ සංසාර දුකින් එතර වෙනවා කියලා
භාග්‍යවතුන් වහන්සේ නියත විවරණ ලබලා දුන්නා. ඒ වෙලාවේ ගෝතම තාපසතුමා දිවි ඇතිතාක්කල් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරලා මරණයට පත් වෙලා පිංගුතුනි දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් විඳලා අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච කාලයේ කිඹුල්වත් නුවර දෝනවත්තු කියන බමුණු ගමේ එක්තරා මහසල් කුලේ බ්‍රාහ්මණ කුලයක ඉපදුනා. ඔහුට නම් තබන දවසේ පුන්න මානවකයා කියලා නම් තැබුවා. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසන් වෙලා උන්වහන්සේ රජගහනුවර ඇසුරු කරලා වාසය කරන කාලේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කිඹුල්වත් නුවරට ගිහිල්ලා මේ පුන්න මානවකයව පැවිදි කළා. පුන්න මානවකයා කියලා කියන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ මයිලනුවන් කෙනෙක්. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අපි කලින් දේශනාවකදී මතක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ළඟ මුල් කාලේ වාසය කරාට භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන චද්දන්තේලට වැඩම කරා. ඒ නිසා මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්නේ නැතුව කිඹුල්වත් නුවර නැවතුණා. මොකක් කරමුණු කරගෙනද? මම යම් දවසක මේ පැවිදි කෘත්‍ය මුදුන් පමුණුවා ගන්න යම් වෙලාවකද ආන එදාට බුදුරජාණන් වහන්සේගේ ළඟට යමි කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ කියන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තුව මොකද්ද? පෘථග්ජන භාවයෙන් භාග්‍යතුන් වහන්සේගේ ළඟට යනවා කියන හැඟීම නෙවෙයි. උන්වහන්සේට තිබුණේ මම යම් දවසක අරහත් ඵලය ලබලා මම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. බලන්න මොනතරම් විශේෂ අදිෂ්ඨානයක්ද? එහෙම අදිෂ්ඨාන කරපු ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ සෙයින් වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ඔය අත්තදත්ත කියලා එක්තරා භික්ෂුන් වහන්සේ නම අදිෂ්ඨානයක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ මාර්යාගේ ආරාධනාවෙන් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කරණය කරනවා. ඒ වෙලාවේ ආයු සංස්කරණය කරපු බව ජේතවනාරාමේදී භික්ෂු සංඝ රත්නයට දැනුම් දීමක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ මේ කතාව අහපු බොහෝ භික්ෂුන් වහන්සේලා අතර පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬන්න වැළපෙන්න පටන් ගත්තා. මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා ධර්ම සංවේගය උපදව ගත්තා. අත්තදත්ත කියලා එක භික්ෂුන් වහන්සේ නමක් අදිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේ තාම වැඩ ඉන්නවා. මම පෘථග්ජනයි. භාග්‍යවතුන් වහන්සේ වැඩයින් දෙද්දී මම පෘථග්ජන භාවයෙන් හිටියොත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සෙදිත් මම පෘථග්ජන භාවයෙන් නම් ඉන්නේ. ඒක මට නින්දාවක්. මට ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට මේ වෙලාවේ දෙන්න පුළුවන් යම් පූජාවක් වේද ඒ පූජාවන් අතර උතුම්ම පූජාව තමයි මම භාග්‍යවතුන් වහන්සේ වැඩයින් දෙද්දී මරහත් ඵලය ලබන එක කියලා උන්වහන්සේ පින්වතුනි අර බොහෝ භික්ෂුන් වහන්සේලා අඬමින් ශෝක කරමින් කල්ගත කරද්දී උන්වහන්සේ කුටියට වෙලා පින්වතුනි එක දිගටම පදන් වීරය වැඩුවා. දැන් භික්ෂුන් වහන්සේලා බලනවා බොහෝ භික්ෂුන් වහන්සේලා අඬනවා. නමුත් මේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ අඬන්නෙත් නැහැ, ශෝක කරන්නෙත් නැහැ, කාමරයට වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ළඟට මේ කාරණාව අරගෙන ගියා. බොහෝ භික්ෂුන් වහන්සේලා ශෝක කරද්දී ධර්ම සංවේගය උපදවගත්තේ මේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ මෙහිම ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා අත්තදත්ත භික්ෂුන් වහන්සේගෙන් ඇත්තද? ඒ වෙලාව උන්වහන්සේ ඔව් කියනවා. මොකද්ද හේතුව කියලා අහනවා. එතකොට කියනවා ස්වාමිනී මගේ අරමුණක් තියෙන වෙන්නේ මේ වගේ. ඒ අරමුණ වෙනුවෙන් තමයි මම මේ වෑයම් කරන්නේ. ඒ වෙලාවේදී ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාදයක් දෙනවා. මගේ ශාසනයේ යම් මං කැමති යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ තමයි මේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ. අත්තදත්ත භික්ෂුවසේ තමන්ගේ ආත්මාර්ථය සලසා ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනවා.
බලන්න දැන් උන්වහන්සේගේ අරමුණ තමයි බුදුහාමුදුරු වැඩ ඉඳිදී මරහත් ඵලෙ ලබන එක. උන්වහන්සේගේ අරමුණ මුදුන්පත් කරගත්තා. දැන් මේ පුන්නහාමුදුරන්ගේ අදිෂ්ඨානයත් මොකද්ද? මම තාම භාග්‍යවතුන් වහන්සේ දැකලා නැහැ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ළඟ පැවිදි වුණේ. හැබැයි යම් දවසක මම භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියට යනවද? මම භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියට යන්නේ සියලු කෙලෙසුන් නැස අරහත් ඵලෙ ලැබපු දවසක. එතනින් මෙහා පැත්තට මම භාග්‍යවතුන් වහන්සේගේ අභිමුවට යන්නේ නැහැ. හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන යෝනිසෝ මනසිකාරය වඩමින් උන්වහන්සේ වැඩ හිටියා. නොබෝ කාලයක් යන්න මත්තෙන් උන්වහන්සේගේ අරමුණ බුදුන්පත් වුණා. උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා සිව් පිළිසිඹියාවටපත් උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ළඟ පිංගුතුනි ශාක්‍ය පුත්‍රය වහන්සේගේ ළඟ කුලපුත්‍රයෝ 500 දෙනෙක් පැවිදි වුණා. කිමුල්වත් නුවර හිටපු කුලපුත්‍රයෝ 500 දෙනෙක් පැවිදි වුණා. කාටද මේ කුලපුත්‍රයා කියන්නේ? කුලයෙන් උසස්. කුලයෙන් උසස් භාවයට පත් වෙන්න කරුණු දෙකක් තියෙනවා. එක කරුණක් තමයි ආචාර ගෝචර සම්පන්න බවින් උසස්. දැන් උසස් කුලයකින් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා අතරින් අගතැන්පත් භික්ෂුවක් අපේ ශාසනයේ වැඩ හිටියා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උසස් කුලයෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් ලෙස භාග්‍යවතුන් වහන්සේ අග්‍රස්ථානයක් දුන්නා. දැන් එතනදී උන්වහන්සේ කුලය සැලකුවේ නැහැ. නමුත් උන්වහන්සේ එතනදී සැලකුවේ මොකද්ද? ඒ කුලේ තියෙන උසස් බව. කොහොමද උසස් බව සැලකුවේ? උසස් ආචාර ගෝචර සම්පන්න බව. අඳින විදිය, කන බොන විදිය, යන එන විදිය, කතාබස් කරන විදිය, වැඩිහිටියන් බාලයන් අතර ගෞරවයෙන් කටයුතු කරන විදිය, මෙන්න මේ උසස් ආචාර ගෝචර සම්පන්න බව තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කුලයෙන් උසස් වෙන්නේ, කුලයෙන් පහත් වෙන්නේ කියලා තීරණය කරන්නේ. ඒක අපි ලෝකේ හදාගෙන තියෙන කුල ක්‍රමය නෙවෙයි, බුදුරජාණන් වහන්සේ සලකපු කුල ක්‍රමය. භාග්‍යවතුන් වහන්සේ සලකපු කුල ක්‍රමය තමයි උසස් ආචාර ගෝචර සම්පන්න බවක් යමෙකුට තියෙනවා නම් අන්න ඒ කෙනාගේ කුලය උසස්. දැන් කුලපුත්‍රයෙක් කියලා කියන්නේ අන්න එවැනි කුලයකින් මහාන වෙනවා. එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට නිවන් දකින්නවා කියන චේතනාවෙන් මහාන වෙනවා. ඒ අයට තමයි කුලපුත්‍රයෝ කියලා කියන්නේ. දැන් මේ 500 දෙනාම එවැනි කුලපුත්‍රයෝ. ඒ නිසා 500 දෙනා මහාන වෙලා මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගෙන් දසකතා ඉගෙනගෙන ඒ දසකතාවන් වල මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිහිටවනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දා රජගහනුවරදී මේ භික්ෂුන් වහන්සේලා පිරිස ඉදිරියේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ වර්ණනාවට ලක් කළේ. ඒකයි මේ කතාවේ තියෙන විශේෂත්වය. උන්වහන්සේ තමන් වහන්සේ දසකතාලාභී වෙලා අර 500 දෙනා වහන්සේලා දසකතාවෙහි පිහිටුවනවා. අපි අර වචන පෙළක් සඳහන් කළේ ඕවාදකෝ, විඤ්ඤාපකෝ, සන්දස්සකෝ, සමාදපකෝ, සමුත්තේජකෝ, සම්පහන්සකෝ කියලා. මෙන්න මේ ක්‍රමයට මේ භික්ෂුන් වහන්සේලාව ඒ දසකතාවන්හි සමාදන් කරවනවා. තමන් දසකතාලාභී, අර භික්ෂුන් වහන්සේලා දසකතාවේ සමාදන් කරනවා. මෙන්න මේක තමයි මේ දේශනාවේ තිබෙන නිදාන කතාව. තොර ඒ භික්ෂුන් වහන්සේලා මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ළඟ මේ පැවිදි කෘත්‍ය සම්පූර්ණ කරලා මුදුන්පත් වූ බව මන්තානි පුත්ත මහරහතන් වහන්සේ දැනගන්නවා. ඊළඟට උන්වහන්සේලා
මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේට යෝජනා කරනවා ස්වාමීනී අපගේ දැන් පැවිදි කෘත්‍ය සම්පූර්ණයි. දසකතා වස්තුන් ලාභී වූ පිරිසක් වුණා අපි. එහෙනම් දැන් අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට සුදුසු කාලයයි කියලා මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේට යෝජනා කළා. උන්වහන්සේලාගේ කතාව අහලා මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම හිතනවා. මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. නමුත් මම බුදුරජාණන් වහන්සේගේ ළඟට මේ මහ පිරිවරක් පිරිවරාගෙන යනවා කියන එක එච්චර සුදුසු නෑ. මොකද හරියට මට මෙවැනි පිරිසක් ඉන්නවා. ඒ පිරිසත්යට මම නායකත්වයේ දෙනවා. ඒ නිසයි මම මේ පිරිසත් එක්ක යන්නේ කියන චේතනාවෙන් භාග්‍යවතුන් වහන්සේ අභිමුවට යන්නේක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා මම මුලින් මේ පිරිසව යවනවා. ඊට පස්සේ මම භාග්‍යවතුන් වහන්සේ දකින්න යනවා කියලා අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟට අර 500 දෙනාව යවුවේ. බලන්න පින්වතුනි මේ ආර්යයන් වහන්සේගේ ළඟ මොන තරම් නම් ගුණ මේ ශාසනය තුල ඉස්මතු වෙලා තියෙනවද? ඒ තරම් ප්‍රියමනාප සිතුවිලි වලින් උන්වහන්සේලා වාසය කරන්නේ. බලන පිංගුතුනි කෙලෙස් තැවරිච්ච සිතක්වත් නැති මට්ටමට උන්වහන්සේලා වාසය කරන්නේ. පිරිවරක් එක්ක යනකොට ඒ පිරිවරේ නායකයට කොච්චර අභිමානයක් තියෙනවද? ඒක පෘථග්ජන භාවයේ ඉන්න පිරිසකට එන කෙලෙසයක්. මට මේ තරම් පිරිසක් ඉන්නවා, මා වටා මෙච්චර පිරිසක් ඉන්නවා, මට ඒ පිරිස මෙහිම උදව් කරනවා. එහෙම පින්වතුනි පිරිස් පිළිබඳව ඇති කරගන්න තණ්හාවක් වෙනම තියෙනවා. දැන් මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ හිතන්නේ මොකද්ද මේ වෙලාවේ? මම මේ වෙලාවේ බුදුරජාන් වහන්සේ ළඟට යන්න ඕන, හැබැයි පිරිවරත් එක්ක යන එක සුදුසු නෑ. ඒ නිසා තමයි උන්වහන්සේ මුලින් පිරිවර යවලා පසු උන්වහන්සේ වඩින තීරණය කළේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ කොයි තරම් නම් උසස් ශ්‍රද්ධාවක්ද උන්වහන්සේගේ හදවතේ පිහිටලා තිබුණේ. දැන් එහෙම ආර්යයන් වහන්සේලා කටයුතු කරන අවස්ථා උන්වහන්සේලාගේ චරිතවලින් ඉස්මතු වෙච්ච අවස්ථා තියෙනවා. දැන් එක අවස්ථාවක් කියනවා නම් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන අවසර ගන්න යනවා භාග්‍යවතුන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියපු සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ආරාධනාවක් කරනවා. සාරිපුත්ත දැන් මෙතනින් එහා පැත්තට නුඹෙන් ධර්මදේශනාවක් මේ ශ්‍රාවකයන්ට ඇහෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රාවකයන්ට ධර්මදේශනාවක් පවත්වලා පිරිනුවම් පාන්න කිව්වා. ඒතර ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ දන්නවා භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ මට මේ ධර්මදේශනාවක් පවත්වන්න කිව්වාම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මගෙන් 이르දි ප්‍රාතිහාර්ය සහිත ධර්මදේශනාවක්. ඒ නිසා උන්වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ලබාගෙන උන්වහන්සේගේ ආනුභාවයෙන් ආකාශතලයට නැගලා උන්වහන්සේ විවිධ රූපමවමින් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ ධර්මදේශනා පවත්වනවා. හැබැයි පවත්වන්නේ කොහේ ඉඳගෙනද? අහසට නැගලා අහස උඩ ඉඳගෙන තමයි ධර්මදේශනාව පවත්වන්නේ. කියන්නේ බුදුරජාන් වහන්සේ පහළ ඉන්නේ. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඔනේ පළවෙනියට තල්කඳ ප්‍රමාණයට අහසට නගිනවා. අහසට නැගලා ප්‍රාතිහාර්ය පාලා ආයමත් බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආයමත් වන්දනා කරලා දෙවන වතාවේ තල්කඳන් 2 ප්‍රමාණයට අහසට නගිනවා. ඊළඟට එතනදිත් ප්‍රාතිහාර්ය පාලා නැවතත් බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ආයමත් තල්කඳන් 3 ප්‍රමාණයට අහසට නගිනවා. මෙහිම 7 වතාවක් පහළට බැස 7 වතාවක් අහසට නගිනවා. 7 වෙනි වතාවේ තල්කඳන් 7 ප්‍රමාණයට අහසට නගිනවා. මොකද්ද මේකේ අරමුණ? උන්වහන්සේගේ අරමුණ තමයි මම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ මේ ප්‍රාතිහාර්ය පාන්නේ. හැබැයි මම මොනතරම් ප්‍රාතිහාර්යෙන් දක්ෂ වුණත් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ පාද මූලයේ ඉන්න සුදුසු කෙනෙක් මම. ඒකයි
උන්වහන්සේලා අහසට නැගල ප්‍රාතිහාරය පාල නැවත නැවත භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලයේ වන්දනා කරන්නේ. කවදාවත් උන්වහන්සේලා මේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවලා අදහසක්වත් ප්‍රකාශ කරන්නේ ඉරියව්වක්වත් පවත්වන්නේ නෑ. මේවට තමයි සංඝ ගුණ කියන්නේ. අපිත් මේවා නිතර නිතර විමසල බලන්න ඕන කරුණු. තමන් හැසිරෙන විදිය, තමන් මේ ධර්මයේ තුල අදහස් දක්වන විදිය, තමන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල ක්‍රියා කරන පිළිවෙල මගේ භාග්‍යවතුන් වහන්සේට යම් ආකාරයකට බාධාවක්ද, මගේ භාග්‍යවතුන් වහන්සේට යම් ආකාරයකට අගෞරවයක්ද කියන එක නිතර නිතර මෙනෙහි කරන්න ඕන. මොකද එහෙම මෙනෙහි නොකළොත් සමහරලාට නොදැනුවත් වූ අපේ අතින් අකුසල කර්ම වෙන්න පුළුවන්. ඒකයි මේ මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේ හිතන්නේ මම මහ පිරිවරක් එක බුදුහාමුදුරුවන්ගේ ළඟට යන්නේක උසස් නේ. හරියට මම නායකයා වෙලා පිරිවරක් එක යනවා වගේ. ඒ නිසා මම මුලින් මේ පිරිස යවලා ඊළඟට මම යනවා කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරලා වැඩියා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ ළඟට අර භික්ෂුන් වහන්සේලා ගියාම එතනදී තමයි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ පිරිසගෙන් අර කාරණාව අහන්නේ. එතකොට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා 500 දෙනා වහන්සේලාම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිපිලිතුරු ලබලා දෙනවා. ස්වාමීනි මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේලා එතනදී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේගේ ගුණයක් වර්ණනා කරනකොට ඒක අහගෙන ඉන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගුණ අධික ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණයට අතිශයින්ම ගරු කරන කෙනෙක්. මේක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ තියෙන විශේෂ ගුණයක්. අපි ලබන සතියේ දේශනාව තුළ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ තිබිච්ච විශේෂ ගුණයක් වර්ණනා කරමින් අපි බලමු. භාග්‍යවතුන් වහන්සේගේ ළඟ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේගේ ගුණයක් අහලා ඒ මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේ පිළිබඳ මොන වගේ හැඟීමක්ද උන්වහන්සේගේ හදවතේ පිහිටුවා ගත්තේ කියන කාරණාව. ආර්යයන් වහන්සේලා එකිනෙකාට මොන ගැහුනම පින්වතුනි ස්ථාන හරිම සුන්දරයි. හරිම ශෝභමානයි. මං හිතනවා ඒ උදාර ගුණයත් අපට මේ සූත්‍ර දේශනාව තුළ අවබෝධ කරගන්න පුළුවන්. අපි එහෙමනම් ඒ කාරණාව ලබන සතියේ විස්තරාත්මකව අවබෝධ කරගැනීමේ අරමුණින් අපි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද රතමිනිත සූත්‍ර දේශනාවේ තවත් දේශනාවක් අපි මේ විදිහට නිමාවට පත් කළේ. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුන ඒ පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතාලියේ පර්මා නගරේ සේවයේ නියුතු විරාජ් ජයවීර මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිසයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තමයි මාතර උයන්වත්තේ පදිංචිව සිට 2022 දෙවැනි මාසේ 26 වන දිනට වසර 7ක් සම්පූර්ණ වෙන තම පියාණන් වෙනුවෙන් මියගිය ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරලා ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නයි මේ පින්කමේ අරමුණක් කරගෙන තිබෙන්නේ. මීට වසර 7කට පෙර මියගිය ලක්ෂ්මන් ජයවීර ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. එවැගේම වසර 28කට පෙර මියගිය බාලගේ වයලට් ආදරණීය මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ආදරණීය දෙමව්පියන් ප්‍රධාන තමන්ගේ පවුලේ නමින් මිය පරලෝ ගියපු සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එවැගේම විශේෂයෙන්ම තම ආදරණීය කුමුදුනී භාර්යාවගේ මියගිය පියා සහෝදරය ඇතුළු පින් බලාපොරොත්තු වන සියලු මියගේ ඥාතීන්ටත් මේ වෙලාවේ පින් දෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින පාරමිතාවක් වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මාතර උයන්වත්ත වාලුකාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ
කරගොඩ උයන්ගොඩ රතනජෝති නායක මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේටත් සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ වන මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාදේ කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින විරාජ් ජයවීර මහත්මයාගේ පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම ප්‍රියංගා කුමුදුනි මහත්මියගේ තමාදරණීය භාර්යාවගේ මව ඇතුළු පවුලේ හැම දෙනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශ්මි යොහානා ජයවීර ආදරණීය දියණියටත් ආශිර්වාදේ කරනවා. ඒ දියණියගේ සියලු අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාද බලය නිරන්තරයෙන්ම සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම net කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් ආශිර්වාදේ කරනවා. ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. සියලු යහපත උදා වේවා. ඒ වගේම අවසානයේදී ඔබ අප හැම දෙනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.